හරි අයිබෝන් අපි අද කතා කරන්නේ 10 11 කියන පන්ති දෙකේ ඔබට වැදගත් වෙන පොදු කොටස. දැන් මේකේ විශේෂත්වය තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න වලට හෝ දෙවෙනි පේපර් එකේ B කොටසේ සමහරක් විට ජ්‍යාමිතිය ප්‍රශ්නකට මෙයාව එන්න පුළුවන්. ඒ කෙසේ නමුත් පළවෙනි පේපර් එකේ කෙටි ප්‍රශ්න 25ට ඔබට අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබට අනිවාර්යයෙන්ම O level paper එකේ ලකුණු දෙකක් ලැබෙන කොටසක් අද කතා කරනවා. සහ මෙයා හරි වැදගත් වෙනවා. මොකද අපිට මෙතනින් එහාට ඔබ උසස් පෙළ ජීව විද්‍යාව හෝ සංයුක්ත ගණිතය නැත්නම් තාක්ෂණීය වේදේ වගේ විෂයක් ඔබ කතා කරනවා නම් ඔබට කරන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඔබට වැදගත් වෙනවා. මෙන්න මේ පාඩම් කොටස. ඒ කවුද? බහුආශ්‍ර. දැන් බලන්න මේ බහුආශ්‍ර කියන එක ගත්තාම දැන් අපි මුලින්ම ඉගෙන ගන්න ඕන මොකක්ද බහුආශ්‍රයක් කියන්නේ කියලා. මොකක්ද බහුආශ්‍රයක් කියන්නේ? පාද තුනක් හෝ ඊට වඩා වැඩිපුර පාද ගණනක් සම්බන්ධ වෙලා හැදෙන මොන හරි වස්තුවක නැත්නම් හැදෙන මොන හරි සංසිද්ධියකට කියනවා බහුආශ්‍රයක් කියලා. දැන් අපිට උදාහරණ විදිහට ගත්තොත් ත්‍රිකෝණය කියන්නේ අපිට හම්බෙන සරලම බහුආශ්‍රය. ඊට පස්සේ අපි ගත්තොත් මෙතන පංචාශ්‍රය කියන්නේ අපිට හම්බෙන සරලම අපිට හම්බෙන බහුආශ්‍රයක්. සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, චතුරාශ්‍රය, රොම්බසය මේ කියන්නේ මොනවද? බහුආශ්‍ර. බලන්න දැන් මම බහුආශ්‍ර වල තියෙන්නේ අපිට තියරි දෙකයි. බහුආශ්‍ර වල ඉන්නේ දෙන්නයි. කවුද? මේ ඇතුලෙන් ඉන්න කෝණ. මෙයාලට කියනවා අපි අභ්‍යන්තර කෝණ කියලා. දැන් මෙතන ගත්තොත් 1 2 3 4 5 කෝණ පහක් තියෙනවා. දැන් මෙයා ගත්තත් මේ ඇතුලෙන් ඉන්නවා 1 2 3 4 5 6. දැන් බලන්නකො. දැන් මේ ඇතුලෙන් ඉන්න කෝණ වලට කියනවා අභ්‍යන්තර කෝණ එකතුව කියලා. දැන් එතකොට ඔබේ පාසලේ නැත්තම් ඔබ යන ටියුෂන් පන්තියේ වෙන්න පුළුවන් මේකට ඔබට කියනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු 180යි මතක තියාගන්න. ඒක අපිට තියෙන ප්‍රමේයකට. පංචාශ්‍රයේ කීයද? එයාව 540යි. එයාව මතක තියාගන්න කියලා කියනවා. සවිදි බහුආශ්‍රය ආයාගේ 720යි මතක තියාගන්න. විභාගයට එයා ඕන වෙයි කියලා ඔබව ගිරවෙක් කරනවා. දැන් ඔබට එනවා ඔබව ගිරවෙක් කරලා පාද 8ක විතර උගන්නලා ඔබට එනවා පාද 9ක බහුආශ්‍රයක්. දැන් මොකද වෙන්නේ? ඔබේ ගිරා ටයිප් එක වැඩේ මොකද වෙන්නේ? අවුල් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ මතක තියාගන්න දරුවනේ මේ ගිරවෙක් දැන් ගිරවෙක්ට උගන්නනවා පෙත්තපත් කෑවද කියලා අහපුවම කෑව කියන්නේ කියලා. දැන් අපි අහනවා පෙත්ත කොහෙද පෙත්ත ගමනක් යමුද කියලා. එතකොටත් ඌ කියන්නේ මොකක්ද? කෑව කියලා. ඒ කියන්නේ අලුතෙන් දෙයක් හිතලා ගිරවට කතා කරන්න බෑ. ගිරා ටයිප් පාඩම් කිරීමත් එහෙමම තමයි. කටපාඩම් කිරීම ඇතුලේ ගණිතයේ අලුතෙන් දෙයක් හිතන්න බෑ. දැන් මම ඔබට කතා කරනවා පාද 10ක් නෙවෙයි, පාද 20ක් නෙවෙයි, පාද 100ක් නෙවෙයි, පාද කෝටියක් ආවත් 10 වසරේ 11 වසරේ ඉන්න ඔබට එක සූත්‍රයක් තියෙනවා. එයාගෙන් පුළුවන් අභ්‍යන්තර කෝණවල එකතුව ගන්න. මං හිතනවා බහුආශ්‍රවල පාද ගණන n කියලා. n කියලා ගන්න. බහුආශ්‍රවල පාද ගණන n කියලා ගත්තාම අභ්‍යන්තර කෝණ එකතුවට තියෙනව දරුවනේ සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි අංශක 180 වතාවක් n ඍණ 2යි. මොකක්ද? අංශක 180 වතාවක් වරහන් ඇතුලේ n ඍණ 2යි. දැන් බලන්නකො මම මේක තහවුරු කරන්න යන්නේ මේ සූත්‍රය මතක තියාගන්න. ඊට පස්සේ මම ඔබට විභාග ගණන් කිහිපයක් අද හදලා පෙන්නන්නම් ගණන් කිහිපයක්. ඒතර ඔබට තේරෙනවා කොහොමද මේ ගාන හදන්නේ කියලා. දැන් මෙන්න මේ සූත්‍රය මම ඔප්පු කරන්න තහවුරු කරන්න යනවා. බලන්න අපිට ලැබෙන සරලම බහුආශ්‍රය කවුද? ත්‍රිකෝණය. දැන් මේ අපිට ලැබෙන සරලම බහුආශ්‍රය ත්‍රිකෝණයෙන් දැන් මේකේ පාද ගණන 1 2 3යි. n සමානයි කීයද? 3යි. එතකොට 180 වතාවක් n ඍණ 2 කියන සූත්‍රය ලියනවා. ඔන්න බලන්න අභ්‍යන්තර කෝණ එකතු වෙනවා 180 වතාවක් 3 ඍණ 2යි. වරහන කියන්නේ ಗುಣ කිරීම. දැන් 3න් 2ක් ගියපුවාම කීයද? 1යි. උත්තරය අංශක 180යි. එහෙනම් ඔබ කටපාඩම් කරන් ඉන්න ඒ 180 ඔන්න අපිට සෛද්ධාන්තික ඔප්පු කරන්න පුළුවන්.
ඊට පස්සේ අපි ගමු පංචාශ්‍රය. 1 2 3 4 5. දැන් බලන්න n සමානයි 5යි. එහෙනම් 180 වතාවක් පහරින 2යි. 180 ගුණ කරනවා 5න් 2ක් ගියපුවාම 3යි. 3 වරක් බිඳුවයි. 3 වරක් 8 24න් 4 දැම්ම 2ක් ඉතිරි. 3 වරක් 1 3යි 2යි 5යි. අන්න ළමයි උත්තරයක් එනවා. අංශක කීයද? 540යි කියලා. අපි තව එක්කෙනෙක් ගමු. මෙයාගේ පාද ගණන 1 2 3 4 5 6. කී දෙනෙක් ඉන්නවද? 6. දැන් බලන්න අංශක 180 වතාවක් 6 ඍණ 3යි. බලන්න අංශක 180යි 6 3න් දැන් 6න් 2ක් ගියපුවාම උත්තරය 4යි. මෙයාව ගුණ කරවුවට පස්සේ උත්තරය අංශක 720යි. ඔන්න දැන් ඔබ කටපාඩම් කරපු මේ කට්ටිය අන්න අපි සෛද්ධාන්තිකව ගන්නවා. ඒක නිසා විභාගයට ඔබට ඇවිල්ලා තිබුණොත් මොකක්ද අභ්‍යන්තර කෝණ වලින් මොන හරි ගාණක් දීලා ටක් ගාලා මෙන්න මේ විදිහට පාද ටික ගණන් කරගන්න. පාද ටික ගණන් කරගෙන ඔබ 180 වතාවක් එන්නන දෙක සූත්‍රය දාලා ටක් ගාලා ගන්න කීයද අභ්‍යන්තර කෝණ එකතුව. ඊට පස්සේ අදාළ දත්තත් එක්ක දෙපැත්ත සමාන කරලා උත්තරේ ගන්න තියෙනවා. දැන් මේ බහුආශ්‍රවල අපි කතා කරේ අභ්‍යන්තර කෝණ එකතුව. තව අපිට එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුද? බහුආශ්‍රවල බාහිර කෝණ එකතුව. බාහිර අභ්‍යන්තර කියන්නේ ඇතුලෙන් ඉන්න අය. බාහිර කියන්නේ මොකක්ද? බාහිර කියන්නේ පිටින් ඉන්න අය. එහෙනම් බහුආශ්‍රයකට ලක්ෂණ දෙකක් තියෙනවා. මොකක්ද? අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ කියලා. දැන් බහුආශ්‍රයක මේ ලෝකයේ තියෙන පාද කෝටියක් තිබුණත් මේ ලෝකයේ තියෙන ඕනෑම බහුආශ්‍රයක බාහිර කෝණවල එකතුව කීයද අංශක 360යි. කීයද දරුවනේ? අංශක 360යි. එහෙනම් අපිට දෙවෙනි තියරි එක කියන්න පුළුවන් මෙහෙම ඕනෑම බහු ආශ්‍රයක බාහිර කෝණවල එකතුව ඕනෑම බහු ආශ්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360ක් වේ. අංශක කීයද? 360යි. එහෙනම් මේ ලෝකයේ පවතින ඕනම බහු ආශ්‍රයක බාහිර කෝණ එකතුව අංශක 360යි. දැන් හරි. අපි දැන් තියර දෙකක් දන්නවා. ඔබට සාරාංශ කර හැකි අභ්‍යන්තර කෝණ එකතුව 180 වතාවක් එන්න 2යි. බාහිර කෝණවල එකතුව අංශක 360යි. දැන් බලන්න මෙන්න මෙහෙම ගාණක් එනවා ඔබට. දැන් මම ගාණක් ඔබට හදලා පෙන්නන්නම්. මම මෙන්න මෙහෙම ගාණක් හදනවා. මෙන්න මෙහෙම. මෙතන අපි දාමු අංශක 105යි. මෙයා x. මෙතන අංශක 120යි. මෙතන අංශක 60යි. මෙතන අංශක 75යි. මෙන්න මේවයි ගණක් ගන්න. දැන් අපේ අරමුණ කවුරු සෙවීමද? x සෙවීම. දැන් අපි මෙයාව හොයන්න ඕන. දැන් මේ x ඉන්නේ කොහොමද කියලා ඔබ බලන්න ඕන. කොහොමද දරුවනේ x ඉන්නේ? ඇතුලේ බාහිර කෝණය. රයිට්. එහෙනම් අපිට සම්බන්ධය තියෙන්නේ කාත් එක්කද? බාහිර කෝණත් එක්ක. හරි. දැන් ඔක්කොටම කලින් අපි දැනගන්න ඕන දැන් මෙයයි මේ අංශක 105 මේ x මේ 120 මේ අංශක 60 මේ අංශක 75 කියන මේ කට්ටිය ටික ඔක්කොම අපි එකතු කරාට පස්සේ බලන්නකෝ දැන් මේ කට්ටිය ටික ඔක්කොම අපි එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ මෙයාලගේ මුළු එකතුවට සමාන වෙන්නේ. දැන් අපි මෙහෙම ලියනවා. 105ට එකතු කරනවා 75. ට එකතු කරනවා අංශක 60. එයාට එකතු කරනවා 120. එයාට එකතු කරනවා කවුද? x. බලන්න 1 2 3 4 5. පාද කීයද? 5යි. එහෙනම් අපි මෙතනින් ලියනවා 180 වතාවක් 5 ඍණ 2. දැන් බලන්න 5යි 5යි 10යි 0යි 0යි 10න් 0 දැම්මා එකක් ඉතිරි 0යි 7යි 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 6යි 13යි 13යි 2යි 15යි 15යි මේ ඉතිරි එකයි 16න් 6 දැම්ම එකක් ඉතිරි 1යි 2යි
3යි. අංශක 360 ධන x සමානයි 180 ගුණ කරනවා කීයෙන්ද 3න්. දැන් බලන්න අංශක 360 ඒ කියන්නේ අංශක 360 ධන x සමානයි අංශක 540යි. x එහා පැත්තට ගෙනියන්න 540 ඍණ 360 කියලා ගත්තාම බිඳුවයි 4න් 6ක් බෑ 14න් 6ක් 14න් 6ක් ගියාට පස්සේ 8යි උත්තරේ කීයද? අංශක 180යි. නමුත් මේක විය නොහැකි. ඇයි? අංශක 180ක් වෙන්න නම් එයා මෙන්න මේ ආකාරයට පවතින්න ඕන. නමුත් මම මේක මේ වෙලාවේදී උපකල්පනය කරලා ගත්ත ගාන. ඒක නිසා වැදගත්ම දේ මෙයාලගේ මොකද වෙන්න ඕන අපි ක්‍රමය. ක්‍රමය මොකක්ද? මෙයයි මේ කට්ටි ටික ඔක්කොම එකතු කරනවා. එකතු කරලා මොකද කරන්නේ? අපි මේ කට්ටි ටික ඔක්කොම එකතු කරලා එයාව පාද ගානත් එක්ක බලලා සූත්‍රයට සමාන කරනවා. දැන් බලන්න මම තවත් ඔබට ගානක් ගන්නම්. දැන් මෙන්න මේ වගේ ගණන් අහනවා ඔබෙන්. ඔබට විභාගෙදී මෙන්න මේ වගේ ගණන් ලැබෙනවා. ඒ එක ගානක් මම ගන්නම්. මෙන්න මේ වගේ ගානක් ඔබෙන් ඇහුවොත් ඔබට පුළුවන් වෙන්න ඕන. දැන් මෙන්න මේ වගේ. දැන් මෙතනින් දැම්මොත් අංශක 120යි. මෙතනින් අංශක 100යි. මෙතනින් අංශක 105යි. මෙතනින් x මෙතන 2x ඊට පස්සේ මෙතනින් ගන්නවා අංශක 85 වගේ දාලා මෙහෙම. මම මෙන්න මෙහෙමත් කරනවා. මෙහෙම y කියලාත් ගන්න. දැන් අපෙන් අහනවා xy කියන දෙන්නම. දැන් අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද xy කියන දෙන්නම හොයන්නේ? හැබැයි ඔබට තේරෙන්න ඕන x හොයාගත්තොත් මුලින්ම අපි කරන්න ඕන මොකද්ද? x හොයා ගැනීම. දැන් බලන්න මේ කවුද? පාද කීයක් ඉන්නවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් පාද කීයක් ඉන්නවද? 6ක් ඉන්නවා. අපිට ලියන්න පුළුවන් අංශක 120 ධන අංශක 100 ධන අංශක 105 ධන අංශක 120 ධන අංශක 85 ධන 2x ධන x සමානයි 180 ගුණ කරනවා 6 ඍණ 2කින්. දැන් මෙයාලා එකතු කරන්න 0.5යි 5යි 10යි බිඳුව දැම්මා එකක් ඉතිරි 2යි 0.2යි 4යි 4යි 8යි 12යි 13න් 3 දැම්මා එකක් ඉතිරි 1යි 2යි 3යි 4යි 5යි අංශක 530 ධන 2x ධන x එකතු කරපුවහම කීයද 3යි x සමානයි අංශක 720යි. දැන් අපි කරන්නේ මොකක්ද? 530 යහ පැත්තට ගෙනියනවා. 3x සමානයි 720 ඍණ 530යි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි දෙකෙන් තුනක් බෑ 12න් තුනක් 9යි මෙතන 6න් 5ක් 1යි. 3x කියන්නේ 190යි. එයාව 3න් බෙදලා x ගන්න තියෙනවා. ඊට පස්සේ මෙයාගේ උත්තරය අහනවා ඔබට පේරෙන්න ඕන ජ්‍යාමිතිය අණුව මේ කවුද? මේ මොන කෝණයක්ද? බද්ධ කෝණ. එහෙනම් 180යි කියලා දාලා ඒ උත්තරේ ගන්න පුළුවන්. දැන් මම මේ කතා කරේ මූලික සංකල්ප ටිකක්. ඊට පස්සේ බාහිර කෝණ එකතු ආවොත් ඔබට හරිම සරලයි ඒ වැඩේ. මම ත්‍රිකෝණය වගේ ගානක් ගන්න. බලන්න. මම මෙන්න මෙහෙම ගානක් ගත්තොත් මම මෙන්න මෙහෙම ගානක් ගන්න. මෙහෙම මෙතන අංශක 85යි මෙතන අංශක 60යි මෙතන අංශක x මෙතන y මේ වගේ ගන්න. දැන් අපි මේ දෙන්න එකතු කරලා මේ තුන් දෙනාව එකතු කරනවා. මොකද්ද? අංශක 85 ධන අංශක 60 ධන x සමානයි කීයද? ඔබට තේරෙන්න ඕන මෙයා 180. බහුආශ්‍රිත තීරය දාන්න නැතුව මේක 180 කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ x කියලා ගත්තොත් අංශක 180 ඍණ මේ දෙන එකතු කරනවා. 5යි 8යි 6යි 14යි. අංශක 145යි. ඒතර මෙතන උත්තරේ කීයද? අංශක 35යි. මේ දෙන්නව එකතු කරනවා. x ධන y කියන්නේ අංශක 180යි. ඒකට හේතුව මොකක්ද? බද්ධ කෝණ. y කියන්නේ
180 වරින 35. 10න් 5 5යි 7න් 3ක් 4යි අංශක කීයද 145යි. තේරෙනවද? දැන් අපිට පැහැදිලි බහුවාර්ෂක අභ්‍යන්තර කෝණත් එක්ක එන්න පුළුවන් විවිධ ගණන්. අපි ඉදිරියට මේකේ ගණන් කොටසක් අපි දාලා දෙනවා ඔබලට ගෙදර වැඩ කරන්න. ඒතර පුළුවන් ඔයාලට සැලකිලිමත් වෙන්න. දැන් බලන්න මම තව එක ගානක් ගන්නවා ඔබට. මේ ගානෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බාහිර කෝණ එකතුව. බලන්න බාහිර කෝණ එකතුව මම මෙන්න මෙහෙම ගානක් ගන්නවා. මෙහෙම මෙයා අංශක 100යි. මෙයා අංශක 140යි. අපි මෙයා අහනවා. දැන් කොහොමද මෙයාව හදන්නේ කියලා ගත්තොත් ඔබට තේරෙන්න ඕන මේ කෝණය බාහිර කෝණයක්. මොකද ත්‍රිකෝණය ඇතුලෙන් නෙවෙයි ඉන්නේ පිටින් ඉන්නේ. මේ කෝණයත් බාහිර කෝණයක්. මෙයත් බාහිර කෝණයක්. එහෙනම් අපිට ඉක්මනටම මතක් වෙන්න ඕන බාහිර කෝණ ත්‍රිකෝණයක් ගත්තත් පංචාශ්‍රයක් ගත්තත් සවිධි බහුආශ්‍රයක් ගත්තත් මේ ලෝකයේ පවතින ඕනෑම බහුආශ්‍රයක් ගත්තත් ඔබට තේරෙන්න ඕන මම කියලා දුන්නා මොකක්ද බාහිර කෝණ වල එකතුව කීයද අංශක 360යි. එහෙනම් අපි දැන් මොකද කරන්නේ අංශක 100 ධන අංශක 140 ධන x සමානයි 360යි. බලන්න මේ දෙන්න එකතු කරනවා 0.0.0.0.4යි 4යි 1යි 1යි 2යි ධන x සමානයි අංශක 360. දැන් මොකද අපි කරන්නේ x උත්තරය ගන්න අංශක 360න් 240ක් අඩු කරනවා. 0යි 6න් 4ක් 2යි 3න් 1ක් 1යි කීයද x කියන්නේ අංශක 120යි. එහෙනම් දැන් තේරෙන්න ඕන ඔබට මොකද වෙන්නේ බාහිර කෝණවල එකතු අංශක 360 නම් කොහොමද ගන්න කියලා. එහෙනම් මම ඔබට ආරාධනා කරනවා එහෙනම් අපි සාරාංශ කරොත් අන්තිමටම මෙයාව සාරාංශ කරලා පෙන්නුවොත් අභ්‍යන්තර කෝණවල එකතුව ගන්නේ 180 වතාවක් n ඍණ 2 සූත්‍රයෙන්. ඊට පස්සේ බාහිර කෝණවල එකතුව කියන්නේ අංශක 360. එහෙනම් මම ඔබට කියනවා අද සිට ගිරවෙක් නොවි බහුවාශ්‍ර ගණන් හදන්න කටපාඩම් කරගන්නේ නැතිව ගණන් හදන්න පුරුදු වෙන්න. ඒක තමයි ඔබට අනාගතයේ ගණිතයට වැදගත් වෙන ක්‍රමය. ආයි